You are watching Other Therana, and this is Prime Time News. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තානුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිල්කා සමන්වලි. ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්ථාන. පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව ගැසට් කෙරේ. මැතිවරණය පැවැත්වීම කොමිසම අතේ. පන්දුව මැතිවරණ කොමිෂන් සභාවට ඇවිල්ලා තියෙන්නේ. ඡන්ද විමසීම අපි බලාපොරොත්තු වෙනවා. ජනවාරි මාසේ 25 වෙනිදා 31 වෙනිදා අතර තියන්න පුළුවන් කියලා. ත්‍රිරෝද රථවලට බදු ගහන හැටි. මැදමුලන බද්ද බැදුම් කර බද්ද වෙයි. ජනතාවගෙන් අය කරන බද්ද බැදුම් කර බද්ද මිසක් මැදමුලන බද්දක් නෙවෙයි. කෝට්ටේ නාගවිහාරයේ විහාරාධිපති දුරය සම්බන්ධයෙන් නොසන්සුන් තත්ත්වයක්. මීගමු වෙරළේ සැඩ පහරට හසු වූ තරුණයන්. ඉන්දීය පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට. Living your masterpiece. Rossell, eternal elegance. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා මෙතෙක් බාධාවක්ව පැවති පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව සහිත ගැසට් පත්‍රය අද රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කරනු ලැබුවා. ගැසට් පත්‍රයට අනුව සෑම පළාත් පාලන ආයතනයකම සභික සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමත් සමග මැතිවරණ කොමිසමට කිසිදු බාධාවකින් තොරව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවස්ථාව හිමි වනවා. The big story. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නව මැතිවරණ ක්‍රමේ සභික සංඛ්‍යාව ගැසට් නොකිරීම ප්‍රබල බාධාවක් වී තිබුණා. කෙසේ වෙතත් විෂය භාර අමාත්‍යවරයා විසින් අත්සන් තබන ලද පළාත් පාලන සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් අද පෙරවරුවේ මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නව සංශෝධනයන් සමග සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර 23ක්ව පැවති මහනගර සභා සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති අතර නගර සභා සංඛ්‍යාවේ කිසිදු වෙනසක් සිදු වී නැහැ. ප්‍රාදේශීය සභා සංඛ්‍යාව 272 සිට 276 දක්වා වැඩි වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා සංස්ථාපනය කෙරෙනු නව ප්‍රාදේශීය සභා 4 හේතුවෙන්. මේ අතර අද ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු සභික සංඛ්‍යාවද ඇතුළත්ව සමස්ත පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පෙර සභික සංඛ්‍යාවට වඩා සභිකයින් 3870ක වැඩිවීමක් වන අතර සාපේක්ෂව 86ක වැඩිවීමක්. කොළඹ මහනගර සභාවේ සභිකයින් සංඛ්‍යාව 51කිනුත් දෙහිවල ගලකිස්ස මහනගර සභාවේ සභිකයින් සංඛ්‍යාව 13කිනුත් ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සභික සංඛ්‍යාව 9කිනුත් වැඩි වී තිබෙනවා. මොරටුව මහනගර සභාවේ සභික සංඛ්‍යාව 13කිනුත් කඩුවෙල මහනගර සභාවේ සභික සංඛ්‍යාව 12කිනුත් ගම්පහ මහනගර සභාවේ සභික සංඛ්‍යාව 4කිනුත් මීගමුව මහනගර සභාවේ සභික සංඛ්‍යාව 16කිනුත් ඉහළ යනු ඇති. මහනුවර මහනගර සභාවේ 11කිනුත් මාතලේ මහනගර සභාවේ 4කිනුත් දඹුල්ල මහනගර සභාවේ 1කිනුත් නුවරඑළිය මහනගර සභාවේ 8කිනුත් සභික සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ගාල්ල මහනගර සභාවේ 10කිනුත් මාතර මහනගර සභාවේ 8කිනුත් හම්බන්තොට මහනගර සභාවේ 5කිනුත් සභික සංඛ්‍යාව ඉහළ යනු ඇති. යාපනයේ මහනගර සභාවේ 16කිනුත් මඩකලපුව මහනගර සභාවේ 8කිනුත් අනුරාධපුර මහනගර සභාවේ 8කිනුත් බදුල්ල මහනගර සභාවේ 5කිනුත් බණ්ඩාරවිල මහනගර සභාවේ 4කිනුත් රත්නපුර මහනගර සභාවේ 5කිනුත් සභික සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම දිවයිනේ අනෙකුත් නගර සභා හා ප්‍රාදේශීය සභාවල සභිකයින් සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ එළඹෙන 17 වනදා කොමිසම රැස් වී මැතිවරණයට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අවස්ථාව වෙනකොට සභික සංඛ්‍යා දක්වන ගැසට් නිවේදනය සිංහල පිටපත නිකුත් කරලා අවසන් බව රජයේ මුද්‍රණාලයෙන් දැනගන්න ලැබුණා. දෙමළ පිටපත අද දිනේ ඇතුළතත් ඉංග්‍රීසි පිටපත හෙට හෝ අනිද්දා දින වන විටත් මුද්‍රණයෙන් පිට කරගන්න පුළුවන් බව තමයි දැනෙන්නේ. දැන් නම් අපේ සාමාන්‍ය කියන විදිහට කිව්වනම් පන්දුව මැතිවරණ කොමිෂන් සභාවට ඇවිල්ලායි තියෙන්නේ.
අපි කමිෂන් සභාව දැනටමත් තීරණය කළා තියෙනවා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කිරීමට තේරීම් බාර නිලධාරීන් විසින් ක්‍රියා කරනු ඇති කියලා නොවැම්බර් 27 වෙනිදායින් ආරම්භ වෙන සතිය තුල ඒ දවස අපට කියන්න පුළුවන් වෙන්නේ 17 වෙනිදා අපේ කමිෂන් සභාව රැස්වීමෙන් පස්සේ. අනිත් පැත්තට අපි කරුණු බැලුවොත් දිස්ත්‍රික් කාර්යාලවල සියලුම කටයුතු අවසන් කරමින් තියෙනවා. ඡන්ද හිමි නාම ලේඛනය කොට්ටාස මට්ටමේ. ඒ කියන්නේ සභා මට්ටමෙනුත් හදලා ඒ කොට්ටාස මට්ටමෙනුත් සකස් කරන එක දැන් අවසාන අධ්‍යයනයේ තියෙන්නේ. එම පොත් සහති කිරීම නොවැම්බර් 20 වෙනිදායි ආරම්භ වෙන සතිය තුල අපිට කරන්නට පුළුවන්. ඡන්ද විමසීම අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 25 වෙනිදා 31 වෙනිදා අතර ලබන වර්ෂයේ තියන්න පුළුවන් කියලා. මොන ගැටලුව බලපෑවත් අපි හිතනවා ඡන්දේ දැන් සුනාමියක් වගේ එමින් තියෙන. ඒක වෙන දෙයකට නවත්තන්න පුළුවන් දෙයක් නැහැ කියලා. The big story. බිරමිල පමණක් නොව අරක්කු මිලද අඩුවිය යුතු බව අමාත්‍ය WD සෙනවිරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අයවැය විවාදයේ දෙවන දිනේදී අදහස් දක්වමින්. අද දිනේ විවාදය ආරම්භ කරනු ලැබුවේ අමාත්‍ය පාටලී චම්පික රණවක අමාත්‍යවරයා විසින්. මේ අයවැය හරහා කිසියම් දුරකට හැකියාවක් ලැබිලා තියෙනවා අපේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. යෝජිත බදු ආදායම 2018 බිලියන 2034යි. අවුරුදු 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත රාජ්‍ය බදු ආදායම දෙගුණ කරගෙන තියෙනවා. මේක ඉතාමත්ම විශිෂ්ට ළඟා කර ගැනීම. අපේ ඉලක්කය 2020 වෙනකොට මේ ඍජු බදු ආදායමයි වක්‍ර බදු ආදායමයි අතරේ අනුපාතය 40%යි 60 බවට පත් කර ගැනීම. මොකද නමුත් අවාසනාවකට මෙවර අයවැය ඍජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය 18%ට 82යි හැටියට තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට බර තබන ප්‍රතිපත්තියක තමයි මේ අයවැය තියෙන්නේ. සෑම පුරවැසියෙක්ම අද රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබන වසරේ ණය ගෙවීම සඳහා වැය කරනවා. මේ ණය වලින් රුපියල් 85000ක්ම රාජපක්ෂ පාලනය විසින් ලබාගත් ණය බවත් අපි ප්‍රකාශ කරනවා. දැන් ඔබතුමන්ලා කියනවා මේ අපි ගෙවන්නේ පරණ ණය, පරණ පව්, රාජපක්ෂ ණය කියලා. නෑ ඒක සම්පූර්ණ සත්‍යයක් නෙමෙයි. අවුරුදු 9ක ණය ප්‍රමාණයයි අවුරුදු 2ක 15ක් වෙනකොට අපිට හිතා ගන්න පුළුවන් ඊටු ටික. අයවැය ඉවර වෙච්ච ගමන් සමහර ඇමතිවරු කිව්වා මෙදා අපි ඉදිරිපත් කරේ සරදියල් පන්නේ අයවැය. ඍජුබදු 18%ක් වෙලා වක්‍රබදු 82%ක් වුණාම ඒක සරදියල් පන්නේ අයවැයක් නෙමෙයි. පිළිගන්නවා ප්‍රතිශතය වෙනස් වෙලා නැහැ කියලා. ආදායම් බදු පනතක් ගෙනලා තිනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට ඍජු බදු ප්‍රමාණය වැඩි වෙයි. මේ බියර් කෑන් නිෂ්පාදන බදු අඩු කිරීම. මම නම් පුජ්‍යලිකව මේකට එච්චර කැමති නැහැ. ඒ වීම සඳහා පාසල් සැලකිලි කොටසක් ඉන්නවා. ඒ තමයි මේ රටේ ඇඟ වේසලා වැඩ කරන කම්කරු. ඒ අය උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කළාම අනිවාර්යයෙන්ම යම්කිසි මත්පැන් ප්‍රමාණයක් බොන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. අද ඒගොල්ලෝ බොන්නේ මොනවද? කසිප්පු. පෞගේ කාලේ ගල් අරක්කු කියලා වර්ගයක් තිබුණා. ඒ ගල් අරක්කු රුපියල් 700ට 750ට තිබුණාට දැන් ඒක රුපියල් 1500යි. ඒ දවසට රුපියල් 1000ක් 1500ක් ගන්න මිනිහා අරක්කු ටිකක් බීලා හිටන් ඒක ගියාම ගෙදර කෑමට කන්න නැහැ. ඒ නිසා මම හිතනවා මේ ගල් අරක්කු මිල රුපියල් 700ට 750ට අඩු කරන්න කියලා. බියර් මිල වැඩි කිරීම. මේකෙන් කිසිම ආකාරයකින් මේ කසිප්පු පාලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. චන්ද්‍රිකා මැතිණියගේ කාලේ මම මේ වගේම අදහසක් ගෙනාවා මේ මිනිස්සුන්ව යොමු කරවන්න පුළුවන් මේ හાર્ඩ් ලිකර් වලින් සොෆ්ට් ලිකර් වලට කියලා. ඒක උනේ නැහැ. ඒ වෙනුවට උනේ මොකද? අලුත් කණ්ඩායමක් මත්පැන් පානය කිරීම සඳහා පළවෙනි පියවර බියර් වලින් පටන් ගත්තා. මම පෞද්ගලිකව හිතනවා අර බියර් වල මිල අඩු කිරීම හොඳයි කියලා. මොකද ඒකට හේතුව තමයි අද ගමේ කසිප්පු ප්‍රමාණය වැඩි වෙලා කුඩු වගේම අද ගමට කසිප්පු ගිහිල්ලා තියෙනවා. ඒක අපේ තරුණයන් මේ විද්‍යාලවල ඉගෙනගෙන තරුණයන් පවා ඒවට ඇබ්බැහි වෙලා තියෙන නිසා බියර් අඩු කිරීම හොඳයි. නමුත් අපි අනිත් පැත්තට කසිප්පු නවත්තන්නත් කටයුතු කරන්න ඕනේ කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. මෝටර් වාහන සඳහා පැන වූ නිෂ්පාදන බද්ධ හේතුවෙන් ඩීසල් ත්‍රිරෝධ රථවල පමණක් නොව පෙට්‍රල් ත්‍රිරෝධ රථවලද මිල රුපියල් 50,000කින් පමණ ඉහළ යනු ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝධ රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. එමෙන්ම දැනට මෙරටට ගෙන්වන විදුලි ත්‍රිරෝධ රථ පූර්ණ වශයෙන් රට තුළ භාවිත කිරීම සාර්ථක නොවන බවද ඔවුන් පවසා සිටිනවා. 2018 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය පෙරේදා දිනේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර පරිසර හිතකාමී ත්‍රිරෝධාත භාවිත කිරීම දිරිමත් කිරීම සඳහා ඩීසල් මගින් දහවනය වන ත්‍රිරෝධ රථ සඳහා වන ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට එහිදී යෝජනා කෙරුණා. එමෙන්ම විදුලි ත්‍රිරෝධ රථ ආනයනය සඳහා වටිනාකමට ණය අනුපාතය 90-10 ලෙස සංශෝධනය කිරීමටද යෝජනා වී තිබුණා. එලෙස ලබා දීමට යෝජනා කෙරෙනු සහන සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙලෙස පැහැදිලි කරනු ලැබුවා. මේ ත්‍රීවීල් ටික අපි හිතුවා ඇත්තටම පරිසරයට හිතකාමී නෑ. දැනට තියෙන ත්‍රීවීලර් වෙනුවට ඉලෙක්ට්‍රික් ත්‍රීවීලර් ලබා ගන්න විශේෂ සහනයක් දෙනවා.
90ක් බැංකුවෙන් ගන්න පුළුවන් ඒ අය 10ක් දානවා. දැන් තියෙන ත්‍රිවිලරයත් විකුණ ගන්නත් අපි යම් ක්‍රම හදනවා. මොකද බංග්ලාදේශයේ වගේ රටවල් වල ඕවට හොඳ ඉල්ලුමක් තියෙනවා. හැබැයි ওই පරණ ත්‍රිවිල් වැඩි නොවෙන්න තමයි අපි තව මේ පරණ ත්‍රිවිල් ගෙන්නකොට පොඩි බද්ද වැඩි කරා රුපියල් 50000කින් වැඩි කරා. කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රිරෝධරත රියතුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ යෝජිත නිෂ්පාදන බද්ධ හේතුවෙන් පෙට්‍රල් ත්‍රිරෝධරතයක මිල ඉහළ යන බවයි. ඩීසල් ත්‍රිරෝධක සඳහා රුපියල් 50000ක වැඩිවීමක් එහෙමත් නැත්නම් එන්ජින් ධාරිතාව අනුව එක ඒකකයකට 1850 තිබුණ බදු මුදල මෙදා පාර 2100 දක්වා වැඩි කළා තියෙනවා. ඒ අනුව ත්‍රිරෝධරතයේ එන්ජින් ධාරිතාව 200 කියන තැනට ගත්තොත් ඍජුවම මේ අයවැයෙන් රුපියල් 50000ක වැඩිවීමක් වෙනවා. මෙම වැඩිවීම වර්තමානයේ රුපියල් ලක්ෂ 7කට ආසන්නයි පෙට්‍රල් ත්‍රිරෝධරතයක්. එතකොට රුපියල් 50000ක වැඩිවීම කොහෙටද යන්නේ? පැහැදිලිවම පාරිභෝගික නැත්නම් මිලදී ගන්න අපිට වැඩ කරනවා. එමෙන්ම විදුලි ත්‍රිරෝධරත ආනයනය කිරීම සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ වුණා. 4 ස්ට්‍රෝක් ත්‍රිවිල් එක ඉලෙක්ට්‍රික් කිරීමට හැකියාව තියෙනවා. ඊට වඩා සුදුසුයි ඉලෙක්ට්‍රික් විදුලි ත්‍රිරෝධරත ඍජුවම මේ රටට හඳුන්වා දීම. අලුත් එක උනත් තවම සුදුසු නැහැ. වෙළඳ පොළ තුල තියෙන ත්‍රිරෝධරයට සාපේක්ෂව භාවිතා කරන සුදුසු නැහැ. මේ අතර විදුලි ත්‍රිරෝධරත ආනයනය කිරීමට ඉදිරිපත් වූ යෝජනා හා බදු මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් ත්‍රිරෝධරත රියදුරන් පළ කළේ මෙවන් අදහසක්. අපි තාසයි අලුත් වාහනයක් පදින්නේ වගේ දෙයක්. මේ ට්‍රීවල් අපි මොනවද කරන්නේ? හයිබ්‍රිඩ් එකක් දුන්නාට පස්සේ මේ විකුණන්නද අපි? ඇත්තටම ඉතින් අපිට දුප්පත් අපිටම තමයි මේක වදින්නේ. පොඩි මෝටර් සයිකලේ ට්‍රීවල් එකටයි තමයි හැමතිස්සෙම හැමදේම වැඩි කරන්නේ. ඒවා හරියන්නේ නැහැ. කිලෝමීටර් 100ක් දුවන්න බෑනේ දවසට. අපි 300-400 දුවනෝනේ. ඒතකොට බැටරිය බැස ගමන් මග දාලා යන්න වෙනවා. හරිතකරණය කරන්න ඕනේ. ඉතින් චාර්ජින් පොයින්ට් හදලා හොඳට මේක හරියටම ප්ලෑන් කරලා වැඩේ කරොත් මම හිතන්නේ හොඳ වැඩක්. මෙවර අයවැයෙන් ජනතාව මත පටවා ඇති මැදමූලන බද්ද බැඳුම් කර බද්ද ලෙස වෙනස් විය යුතු බව ඒකබද විපක්ෂය පවසනවා. ඒකබද විපක්ෂය අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. කෘෂි නිෂ්පාදනය වැඩි කිරීමට ගෙනාපු කුඹුරු පනත අහෝසි කිරීමට යෝජනා කර තිබෙනවා. අනෙක් පැත්තෙන් ජාතිය සන්තක වූ ඉඩම් අයිතිය ජනතාවගෙන් අහෝසි කිරීම සඳහා යෝජනා කරනවා. අපේ රටේ කුලී නිවාස නීති රීති සම්පූර්ණයෙන් අහෝසි කොට වෙළඳ පොළට පමණක් සීමා වෙන බරපතල අර්බුදයට යලිත් වරක් අපේ රට පරිවර්තනය කරන්න යෝජනා කරනවා. සේවක අයිතිවාසිකම් සාප්පු හා කාර්යාල සේවා පනත අහෝසි කිරීමට යෝජනා කිරීමෙන් බරපතල ලෙස මේ රටේ කම්කරු නීතියට පයින් ගසා විදේශ රටවලින් පවා ශ්‍රමිකයන් ගේන්නට ඉඩ දෙන බරපතල යෝජනාව අද මේ අයවැයලේඛනයේ ඇතුළත් කර තිබෙනවා. මේන් ඉතා පැහැදිලිව පේනවා වැඩ කරන ජනතාවගේ ආරක්ෂාවට තිබෙන නීති රීති සියල්ල අහෝසි කර දමා ඉතාම අසාර්ථක ගමනක යන අයවැයලේඛනයක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ රටේ නිදහස් අධ්‍යාපන පනතට පවා තර්ජනය කරන යෝජනාවක් අධ්‍යාපන පනත වෙනස් කළ යුතුයි කියලා යෝජනා කරනවා. මෙවැනි අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට ජනතා වරමක් මේ රජයට නැහැ. මේ අයවැය ලේඛනයේදී ජනතාවට සහනයක් දෙන්න නොහැකි වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ණය කන්ද නිසා. ඒ නිසා ණය කන්දෙන් බේරෙන්න රටේ ජනතාවත් මේට දායක විය යුතුයි කියලා බද්දක් පනවලා මැදමුලන බද්ද ලෙස නම් කරනු ලැබුවා. ලංකා ඉතිහාසයේ දෙවන්තම ණය කන්ද බාරගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඊට පස්සේ මේ රජ්‍ය බලයට පත් වුණාට පස්සේ කරපු දේ තමයි රටේ දැරිය හැකි ණය බර ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 80%යි. විගණකාධිපතිතුමා කියනවා ඉතිහාසයේ පළවෙනි වතාවට එය 83.3ට වැඩි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යවලා ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුව ගත්තාම 2020 21 25 මේ ණය අර්බුදයට මුහුණ දෙන්න වෙන්නේ අපේ ආණ්ඩුවට. එතකොට අපේ ආණ්ඩුවකට මේ නැති ණය බර පටෝලා මේ වෙලාවේදී ඒට ජනතාවගේ මුදල් එකතු කරන එකේ ඒකාබද්ධ විපක්ෂයේ තරයේ හෙලා දකින්නවා. මේ බද්දට එකම හේතුව බදු මගින් ලබා ගන්න ආදායමට වඩා වැඩි මේ මහා බැංකු මංකොල්ලෙන් සිද්ධ වෙලා තියෙන ආවස්තික අලාභය. ඒ නිසා මේ ජනතාවගෙන් අය කරන බද්ද බැඳුම් කර බද්ද මිසක් මැදමුණන බද්දක් නෙවෙයි. 2018 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් අද දිනේදී දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. රටේ ආර්ථිකය ගමන් ගන්නා මාවත දිහා ඉතා පැහැදිලි ඉඟිකිරීමක් මේ අයවැයෙන් පෙන්න කරලා තිබෙනවා. ඒක තමයි අපි මේ නීල හරිත ආර්ථිකය කියලා කියන්නේ. ඒක පාට දෙකක් නෙවෙයි. ජනතාවට දෙනු විතරයි ගනු තිබුණේ නැහැ පහුගිය අයවැය දෙකේ. අපි දැක්ක මේ පෙරේදා අයවැය ජනතාවගේ පැත්තෙන් විශාල බරක් වෙන අයවැයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමතිතුමා මංගල සමරේට මහත්මයා. එතුමාට තේරුම් ගියා මේක තනි UNP ආණ්ඩුවක් නෙවෙයි. ඒකින්ද හරිත
අයවැයක් ගෙනල්ලම හරියන්නේ නැහැ. හින්දා නීල හරිත අයවැයක් ගේන්න ඕනේ. එහෙනම් නීල හරිත ගුවත් නිලුයි කොළයි දෙකම වගේ. අපිට කියන්න පුළුවන් මංගලගේ මංගල අයවැය ජය මංගලම් කියලා. මේක හැබැයි හිතේසි අයවැයක් තමයි. කාට දන්නවද? පාලකයන්ට සහ ලොක්කන්ට. හොඳ ජනතාවට හාල් 100 පැන්නනම්, පොල් ගෙඩිය 100 පැන්නනම් මේක කොහෙද සුබවාදී අයවැයක් වෙන්නේ? පාරිභෝගික ද්‍රව්‍ය වල විශාල වශයෙන් මිල අඩු කරා, බදු අඩු කරා අපේ රටට තියෙන ණයබරින් මිදිලා රට ගොඩ ගන්න යන ගමනේ මෙවැනි සහන දෙමින් ඉදිරියට යන්න ලැබීම අපේ දක්ෂතාවය පෙන්වුම් කරා මුදල් ඇමතුමා. මම නම් යහපාලන ආණ්ඩුවේ නෙවෙයි. යහපාලන ආණ්ඩුව කියන්නේ අර ජනවාරි 8 වෙනිදා හදපු ආණ්ඩුවනේ. දැන් 2025 දී සෞභාග්‍යමත් රටක් හදන්න නම් නිවැරදි ක්ෂේත්‍රයන් හඳුනාගෙන මුදල් වෙන් කරන්න ඕනේ. අනේ කවද මේ රවට්ටන්න උත්සාහ කරන්නේ? ලූණු කිලෝ එකක හාල් මැස්සෙක්ගේ යම් බදු ප්‍රමාණයක් අඩු කරලා රුපියල් කෝටි 98000ක් අමතර බද්දක් ඊළඟ පැය 24 ඇතුළත ගහලා කියනවා අපි බඩමුල අඩු කරා කියලා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදේශ මත මුදල් අමාත්‍යවරයා අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කිරීම මං හිතන්නේ ඉතා වැදගත් දෙයක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ අය හිතාගෙන ඉන්නේ නැති අර පහුගිය කාලේ අප තුළ තිබුණු යම් යම් මත ගැටුම් හේතුවෙන් සජිත් ප්‍රේමදාසට අඩුවෙන් සල්ලි වෙන් කරයි කියලා. වෙන කිසිම පුද්ගලයෙක් වෙන්න කරපු ඓතිහාසික මුදල් ප්‍රමාණයක් වර්තමාන මුදල් ඇමතිතුමා සජිත් ප්‍රේමදාසගේ නිවාස වැඩසටහනට වෙන් කරයි කියන එක මම බොහොම ආඩම්බරෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ කිසිදු රණවිරුවෙකුට වර්තමාන රජය යටතේ කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නාරහෙන් පිට යුද හමුදා රෝහලේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාරහෙන්පිට යුද හමුදා රෝහලේදී යුද හමුදාවේ ඒකක අනදින නිලධාරීන්, විධායක අධිකාරීන් සහ සැරෙන් ඇතුළු මේචවරුන් පසුගියදා අමතනු ලැබුවා. වර්තමාන රජය මගේ රජය යුද හමුදාව ත්‍රිවිධ හමුදාව අව තක්සේරුවකට ලක් කරන බව ඇතැම් අය ප්‍රකාශ කරනවා. හමුදාවේ සම්පත් අඩු කරන බව ඇතැම් අය ප්‍රකාශ කරනවා. ඇතැම් අය මාධ්‍ය තුල සහ දේශපාලන වේදිකාවේ රණවිරු දඩයමක් වර්තමාන රජය විසින් කරන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇතැම් අය ප්‍රකාශ කරනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා යුද්ධය පැවති කාලේ ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳව එල්ල වී ඇති චෝදනා සහ යෝජනා පිළිබඳව වර්තමාන රජය මගේ රජය පාවාදීමක් කර ඇති බව ඇතැම් අය ප්‍රකාශ කරනවා. රණවිරු දඩයම් කියමින් කියන කතන්දර. මේ රණවිරු දඩයම් LTT සංවිධානයට විරුද්ධව සටන් කර කිසිවෙකුට අද වර්තමාන රජය යටතේ හෝ එහෙම නැත්නම් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ එහෙම නැත්නම් වෙනත් විමර්ශන කණ්ඩායමකින් කිසිම ආකාරයක පරීක්ෂණයක් කරලත් නැහැ පටන් අරගෙනත්. යුද්ධය පැවති සමයේත් යුද්ධය අවසන් වී ඇතැම් දේශපාලකයින්ගේ දේශපාලන උමනාකම් මත කර ඇති යම් යම් සිදුවීම් පිළිබඳව එල්ල වී ඇති චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන ඔබ සෑම කෙනෙක්ම දන්නවා. කිසිම රණවිරුවෙක් කිසියම් ආකාරයක අගෞරවයකට ලක්වන්න සැබෑ රණවිරුවෙකුට යුද්ධය කරපු කෙනෙකුට ඒ යුද්ධය කිරීම නිසා කියලා කිසි තැනක චෝදනාවක් එල්ල වෙලා නැහැ. එවැනි චෝදනාවක් එල්ල වෙන්න දෙන්නෙත් නැහැ. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති දුරය සම්බන්ධයෙන් අද විහාරස්ථානය තුළදී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසු තත්ත්වය සමතයකට පත් කෙරුණා. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ සිටි පූජ්‍ය මාතුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව සෝභිත හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අතරින් ආසන්නතම ජ්‍යෙෂ්ඨත්වයට උරුමකම් කියූ පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියන් එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය බාරගනු ලැබුවා. කෙසේ වෙතත් උන්වහන්සේ 2011 වසරේදී විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් පන්සලෙන් නිරපා තිබීම හේතුවෙන් එතෙක් සුජාත හිමියන් වැඩවිසුවේ වෙනත් විහාරස්ථානයකයි. එවැනි පසුබිමක උන්වහන්සේ විහාරාධිපති ධුරයට පත්වීම නීති විරෝධී බව පවසමින් එම විහාරස්ථානයේම වැඩවිසූ පූජ්‍ය කැලණියේ සෝරත හිමියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබූ අතර එය සැලකිල්ලටගත් ගල්කිස්ස දිසාවිනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මිය ඉකුත් 9 වෙනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එහි දක්වා ඇත්තේ නඩු විභාගය සිදු කර අවසන් වනතුරු කැලණියේ සෝරත හිමියන්ට විහාරාධිපති ලෙස කටයුතු කිරීමට අවස්ථාව දෙන ලෙසයි. ඒ අනුව පැමිණිලිකාර සෝරත හිමියන් අද පෙරවරුවේ මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් දැනට විහාරාධිපති ධුරය හොබවන වතුරවිල සිරි සුජාත හිමියන්ට මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් දැනුම් දී තිබුණේ පොලිස් නිලධාරීන්ද සමගයි. ඒ අනුව විහාරස්ථානයේ යතුරු සෝරත හිමියන්ට බාර දෙන බවට වතුරවිල සිරි සුජාත හිමි ප්‍රකාශ කිරීම නිසා පසුව පොලිස් නිලධාරීන් පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි යතුරු බහර නොදීම හේතුවෙන් දායක සභාවේ පිරිසක් විහාරස්ථානයට පැමිණීමත් සමග එහි හටගත්තේ උණුසුම් තත්වයක්. දැන් මං කියන්නේ මට මේ ලොකහරන් කාමරය අතුරු ලබා දෙන්න කියලා. අපි කියන්නේ නැහැ කවුරුත් හාමුදුරන්ට යන්න කියලා ඉවත් වෙනවා. ඉන්න කියන්නේත් නැහැ. හාමුදුරුවෝ තේරුම් ගන්න ඕනේ කැටිය රත් වෙලා නම් කුඹින්ට ඉන්න බෑ. අපි මෙහෙම වද විවිදලා මේ අපි නිකන් නම කැත කරගන්න ඕනේ නැහැ අපේ හාමුදුරුවෝගේ වලදී මම මේ පිට දැනකට ඇවිල්ලා ඉන්නව නෙමෙයි. හාමුදුරුවනේ පිට දැනක් තුන නීතියෙන් ඒක අවසරයක් නැත්නම් හාමුදුරුවෝ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉහළ පොලිස් නිලධාරීන් අද පස්වරුවේ ඊට මැදිහත් වුණා. අනතුරුව පොලිසිය නැවතත් අධිකරණ නියෝගය වෙත්තිකාර වතුරවිල සිරි සුජාත හිමියන්ට මෙලෙස පැහැදිලි කර දුන්නා. සේම කෝට්ටේ සී නාග විහාරයේ විහාරාධිපතියෙන් පෙනී සිටීමෙන් සහ ඒ අනුව විහාරාධිපති වශයෙන් කරුණු විශෝධනය කිරීමෙන් එක්වන විත්තිකාර ස්වාමීන් වහන්සේ වළක්වන ආකාරයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලබන අතර දැන් ප්‍රශ්නයක් නැහැ නේ. සත්‍යයෙන් අපිට එනං ඒක කටයුතු කරගන්න උන්වහන්සේගේ අවසරයක් නැතුව ක්‍රියා කරන්න එපා. වෙන අවස්ථාවල ඉවර කරන්න. නෑ මේ මාතලේ ඉන්න දැන මේ අතුරු ටික බාර දුන්නා ප්‍රශ්නයක් නෑ. ඔය ලොමාරන්ගේ කාමරය අතුරු. දැන් මම බාර ගන්න නැත්නම් මාතලේ ගියාට පස්සේ රණ්ඩු වෙන්න බෑ. තැන පොඩි තැන තියෙන්නේ දේවාල වල අතුරු මෙතන පොඩි තැන තියෙන්නේ ධර්මශාලාවේ අතුරු මෙතන පොඩි තැන තියෙන්නේ මේ පාසල පරිපාලනයේ සියලුම අතුරු කාලේ ඒක පොඩි තැන තියෙන්නේ මේ වාහනවල වාහනගේ කාර්යය ඒක ලබා දෙන්න මට අපි කිසිම ගැටුමක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ මගේ සහෝදරිය මගේ ගෝලෙක් වගේ අපේ ආශිර්වාදයක් තියෙනවා. ඒ අනුව නඩු විභාගයේ අවසන් වී තීන්දුව ලැබෙනතුරු එහි පරිපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා යතුරු සහ උපකරණ සෝර්ත හිමියන්ට ලබා දීමට වතුරවෙල සිරි සුජාත හිමියන් එකඟත්වයේ පළ කිරීම නිසා ගැටලුව සමතයටපත් වුණා. අනුව අද දිනේ ඉඳලා මම විහාරස්ථානයේ සියලුම කටයුතු පරිපාලන කටයුතු සිදු කරගෙන යන්නටයි විහාරස්ථානයට පැමිණිලා කටයුතු සිදු කරන්නේ. ඉදිරි දින කිහිපය තුළ රටේ දේශපාලන වෙනසක් වන බව පූජැල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. රුහුණු රට භික්ෂු පෙරමුණ විසින් මාතර සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ රටේ ජාතියයි ආගමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ගහයි පොත්තයි ගහයි. ඒ නිසා භික්ෂුව තමයි අවුරුදු 2500ක් මේ රටේ රටයි ජාතියයි ආගමයි ආරක්ෂා කළ මුර දේවතාව. අපි දන්නවා 56 සටන තනිකරම භික්ෂුන් වහන්සේලගේ සටන 56 සංඝවේද ගුරු ගොවිකම් කර පංච මහා බලවේගය තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරලා අපේ හාමුදුරුවන්ට බලයක් ශක්තියක් කරන් දුන්නා. ඒ පක්ෂය එතමුන්ට අධික අමතක වුණා. මේ එනකොට යම් තොරතුරු ලැබෙන විශාල දේශපාලන විපර්යාසයක් තව දවස් කිහිපකින් සිද්ධ වෙන්න පුළුවන් රට ඇතුලේ. විජිතමුනි සොයිසා ඇමටිය ඒක කියනවා හාමුදුරුවන්ට මේ ව්‍යවස්ථාව පිළිබඳ යථාබෝධයක් ඇති කරන්න ඕන. මොකද මේක හාමුදුරුවන්ට කියන්නේ හාමුදුරුවෝ මේකේ හොඳට කරුණු දැනගෙන කතා කරන්න දේශනා කරනවා. රංජන රාමනායකල යුද පෙරමුණේ කවදාවත් ඉදිරියෙන් නොහිටිය පිටිපස්සෙන් ඉඳන් යුද හමුදාවේ කොල්ලම් කරන්න උපදෙස් දීපු සරත්පුන්සේන තමයි හාමුදුරුවන්ට උගන්වන්නේ. ਉਹ කවුද අපිට උගන්වන්නේ? ඊළඟට තවත් එකෙක් මේ මාතරටත් ඇවිල්ලා තව පොඩ්ඩක් ගුටි ගන්න ගාමිණි පියංගු. ਉਹ කවුද මේ රටෙන් පැනලා පිටරට ඉඳලා යන්තම් මේ උන්ගේ පිළේ ආණ්ඩුවක් ආයිත් පස්සේ ඇවිල්ලා මේ දඟලන මිනිස්සු. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මේ කලබල වෙනවා මේ ඇත්තු. රටකින් ඉඳියන්න හදනවා මේ ඇත්තු. අපි තාම ආණ්ඩුම ව්‍යවස්ථාවක් හදලත් නැහැ පිළිල කළත් නැහැ. පුදුම කතාවක් නේ. ජාතික ධනය වියදම් කරගෙන කොපමණක් මේ වෙනකොට ඔය කියන කමිටු වාර්තාවල් වලට වියදම් කරලා සල්ලි ජාතික ධනය වියදම් කරලා දෙනවා. තාමත් කියනවා ආණ්ඩුම ව්‍යවස්ථාව එන්නේ දැක්කේ නැහැ. කලබල කරන්න එපයි. අපි දන්නවා මේ සෙවණැලි කුමකටද කියලා. අද අලුයම අම්බලන්තොට කොග්ගල ලයිම මන්සන්දියේදී අන නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මුලස්ථානයේ පවසන්නේ පොලිස් මාර්ග බාධකයක් අසල රාජකාරිය සිදු කළ නිලධාරීන් එම රථය නැවැත්වීමට සංඥා කළද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස වෙඩි තැබූ බවයි. අම්බලන්තොට කොග්ගල ලයිම මන්සන්දේ ස්ථාපනය කර තිබූ පොලිස් මාර්ග බාධකයේ අසලින් අද අලුයම 12ට පමණ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ධාවනය කරමින් තිබුණා. එය නැවැත්වීමට එම පොලිස් මොරපොලේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනා සූදානම් වන විට ලොරි රථය ඔවුන් වෙතට ධාවනය කර වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි පොලිසිය පැවසුවේ. එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් ලොරි රථයේ දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළද ලොරි රථය නොනවත්වා ධාවනය කර තිබුණා. අනතුරුව පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ සිරුර කිලෝමීටර් 2ක් පමණ දුරින් ලොරි රථයේ සිටි අනෙක් පිරිස විසින් මාර්ගය අතහැර දමා ලොරි රථයෙන්ම පලා ගොස් තිබුණා.
පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ සොරකම් කරන ලද කෙසෙල් කැන් තොගයක් එම ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි අලවත්තගේ බිලාන් සන්දීප නැමැති අවුරුදු 19ක තරුණයෙක් වන අතර ඔහුගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් සිදු කරනු ලැබුවා. පොඩි මේ මරන්න බෑනේ මිනිස්සෙක් එමෙදි දියලු නවත්තන්න නැතුව ගියා නම් ටයර් හරි විදිහට නවත්ත ගන්න තිබුණානේ මරන්නමනේ වෙඩි තියලා තියෙන්නේ මෙයාත් වෙඩි තියලා තියෙනවා බෝම්බ අතේ තියෙනවා කියලා කතාවක් කියන්නේ ඉතින් පොලිසියෙන් කියන්න පුළුවන් නේ ඕන දෙයක් වුණාට පස්සේ මිනි මරන්න ලයිසන් එකක් දීපු වගේනේ ඔහොම කරන්නේ ඉතින් ඒගොල්ලෝ මේ ආයුධය මත පාවිච්චි කරපු කට්ටියද සෙල්ලම් තුවක්කුවක් දැකලා ඇති ඊට එහා දැකලා නැහැ ජීවිතේ පොඩි කොල්ලෝනේ කෙසේ වෙතත් පොලිස් අන නොතකා දහවනය කළ ලොරි රථයේ රියදුරු බව පැවසෙන පුද්ගලයෙකු හා තවත් පුද්ගලයෙකු ලොරි රථයේද සමගින් නීතිඥ කුමාරගෙන් අම්බලන්තොට පොලිසියට බහර වී තිබෙනවා. පොලිස් නිලධාරියෙකුට නීතිය අනුව තියෙන ගිනියම්විය පාවිච්චි කිරීමේදී තමන්ගේ රාජකාරිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය මට්ටමට එය භාවිතා කළාද නැත්නම් ඔහු එය අභිභවා ගිහිලා තියෙන්නේ නොදැනුවත්ව ගත්ත ඉලක්කයක් ඒ විදිහට සත්භාවයෙන් කරපු කටයුත්තක් වැරදීමක් වෙලාද එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍රයක්ද රහසිගත වැඩක් අපි ඒ වගේ නෑ එකපාරට කියන්න බෑ ඒ වගේ අපි පරීක්ෂණ පවත්වන්න ඕන. ඒ වගේමයි කිසිම කෙනෙකුට නීතිය එක විදිහවල වලට නෑ. පොලිසියට කාගෙන්වත් බලපෑමක් ඇවිල්ලත් නෑ. ආවත් අපි කොයි වෙලාවක සලකන්නේත් නෑ. ඉදිරියේදී මුල්ලේරියාව රෝහල නැගෙනහිර ශික්ෂණ රෝහල ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල හා බද්ධ කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුල්ලේරියාව මූලික රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින්. මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත ජාතික ආඝාත මධ්‍යස්ථානය හා හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයට මුල් කළ තිබීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැන් අපේ බලාපොරොත්තුව මුල්ලේරියාව රෝහල මුල්ලේරියාව කියන නම අයින් කරලා ඇතරම නැගෙනහිර ශික්ෂණ රෝහල බවට පත් කරනවා. මම ඒක ඇහුවේ කොච්චර දුරද මෙතන ඉඳලා එවිල් මනෑන් රෝහල. ඔය ඒ රෝහල මම හිතන්නේ ලංකාවේ තියෙන මම දුටු ලස්සනම සහ පහසුකම් වැඩිම රෝහල. පුද්ගලික අංශවලත් එච්චර විශාල රෝහලක් නෑ. එච්චර පහසුකම් තියෙන රෝහලකුත් නෑ. ඔය කියන MRI ස්කෑනර්, CT ස්කෑනර් කියන සියලුම අංගෝපාංග වලින් යුක්ත රෝහල. එතන රෝගීන් විතරයි යන්නේ. ඒතකොට ඒකත් මේකට බද්ධ කරා මේ රෝහල් සංකීර්ණයක් බවට පත් කරලා දැන් තවත් ඒකක මෙතෙන්ට ගෙනල්ලා. ඒතකොට මෙතන OPD එක වෙනවා. මේ වගේ අලුතෙන් හැදෙනවා. එතකොට අපිට නැගෙනහිරටත් ශික්ෂණ රෝහලක් තිබුණා. ඒතකොට වෛද්‍ය පීඨයට පාවිච්චි කරන්න හැකි මේ රෝහල් පද්ධතිය. ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාවේ දැවැන්තම පෙරළිය ඩයලොග් මෙගා වාසනා FM දෙරණ ඇටැක් ෂෝ සංගීත ප්‍රසංග මාලාවේ 8 වැනි අදියර ඊයේ රාත්‍රියේ බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ඩයලොග් මෙගා වාසනා FM දෙරණ ඇටැක් ෂෝ අද සුන්දර බණ්ඩාරවෙල පුරවරයට සැපැමි මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ නවම ප්‍රාසංගික අත්දැකීමක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකින්ට තිළින කරන FM දෙරණ ඇටැක් ෂෝ ප්‍රසංග මාලාවේ 8 වැන්න ඊයේ රාත්‍රී 9:30ට බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා. මෙරට ජනප්‍රියතම සංගීත කණ්ඩායම් දෙකක් වන සේනක ගිස්බන් ප්‍රමුඛ පර්පල් රේන්ජ් සහ අජිත් විතානගේ ප්‍රමුඛ සීදුව සකුරා දැවැන්ත වේදිකා දෙකකදී රසික හදවත් අමන්දානන්දයට පත් කළේ අති නවීන තාක්ෂණයේ මුසු වූ ශබ්ද රටා සහ ආලෝකධාරා මැද්දේ. දෙවයිනේ ජනකාන්ත ගායක ගායිකාවන් රැසකගේ හඬින් FM දෙරණ ඇටැක් ෂෝ වේදිකාව වර්ණවත් වුණා. ඩයලොග් මෙගා වාසනා FM දෙරණ ඇටැක් ෂෝ ප්‍රසංගයේ අත්දැකීම විඳ ගැනීම සඳහා බණ්ඩාරවෙල නගරයේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණ සිටියා. මෙම නැවුම් ප්‍රාසංගික අත්දැකීම FM දෙරණ හා TV දෙරණ ඔස්සේ සමගාමීව දිවයින පුරා විසිරී සිටින සිය ප්‍රේක්ෂක ජනතාව වෙතද සජීවීව සමීප කෙරුණා.
ඉඩම් ඔප්පු ඇපයට තබාගෙන ණය මුදල් ලබා දෙන බව පවසමින් සිදු කෙරෙන මුදල් ජාවාරමක් පිළිබඳව අද දෙන්න උකුස්සාට ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා. අද උකුස්සා අනාවරණය ඒ පිළිබඳවයි. ලුණුගම්වෙහෙර වෙරළිහෙළ ප්‍රදේශයේ නැනසවිය නමින් පවත්වාගෙන ගිය දේශීය රැකියා ලබා දෙන ආයතනයකින් ප්‍රදේශයේ ඉඩම් සඳහා ණය මුදල් ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණා. ඒ අනුව උකුස්සාට ප්‍රදේශවාසීන් පැවසුවේ තමන්ගේ ඉඩම්වල බලපත්‍ර සහ ඔප්පු ඇපයට තබාගෙන තමන්ට මුදල් ලබා දෙන බව පවසමින් මෙහිදී මුදල් ලබා ගන්නා බවයි. මෙහිදී උකුස්සාට දැකගත හැකි වුණේ මුදල් ලබා ගැනීම සනාථ කිරීම සඳහා ලබා දෙන බිල්පතේ කිසිදු නීත්‍යානුකූල භාවයක් නොමැති බවයි. පසුව උකුස්සා මෙම ණය මුදල් ලබා දෙන බව පවසන ස්ථානයට ළඟා වන විටත් මෙයින් ණය ලබා ගැනීම සඳහා පැමිණ සිටින විශාල පිරිසක් දැකගත හැකි වුණා. එහිදී උකුස්සා ජාවාරම්කරුගෙන් මෙහි ණය මුදල් ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් විමසුවා. මට කියන්න කොහොමද ක්‍රමය කියලා එතකොට? එතකොට බලපත්‍රයක් වුණොත් ඒකත් ගන්න. ඒවා නිර්දේශ ගන්නෝ ප්‍රාදේශීය ලේකම්ගේ. වෙලිවිෂන් හෙවුත් කරනෝනේ. ඒක කොහෙන්ද කරන්නේ? එහි කොළඹින් ඉන්නේ. කොළඹින් ඉන්නේ. ඒ වෙලිවිෂන් කරන්නේ මොකද්ද කම්පැනි? මේ කට්ටිය කම්පැනි මේ. දැන් සම්පූර්ණ වැඩේ සිස්ටම් එක නැවතිලා තියෙන්නේ. ඔව් දැන් අර ඔෆිස් එක පොඩ්ඩක් අර මේ කට්ටිය තව පරීක්ෂණයක් කරනවා. කෙසේ වෙතත් මෙහිදී ඉඩම්වල තක්සේරු කටයුතු සඳහා අක්කරයට රුපියල් 25,000ත් 30,000ත් අතර මුදලක් ලබා ගන්නා මෙම ජාවාරම්කරු පසුව ණය මුදල ලබා නොදී මුදල් ලබාගත් පිරිස මගහරින බවයි උකුස්සාට අනාවරණ වුණේ. 1000ක් දීලා තියෙනවා. බලපත්‍ර තියාගෙන තමයි අපිට දුන්නේ බැංකු ලෝන් දෙනවයි කියලා. බැංකු ලෝන් දුන්නෙත් නැහැ, සල්ලිත් නැහැ. දැන් මාස දෙක තුනක් වෙනවා. සතියෙන් සතියට අවල් දවස් එන්නේ කියනවා, බදා දෙන්නේ කියනවා, සිකුරාදා දෙන්නේ කියනවා. එනෙන දවසට මේ හැංගෙනවා, කෝල් දෙනකොට ෆෝන් එක කට් කරනවා. අහිංසක ජනතාවගේ මුදල් වංචා කරන මෙවැනි පුද්ගලින් සම්බන්ධයෙන් රට හමුවේ ඉදිරියටත් තොරතුරු අනාවරණය කිරීමට අද දෙරණ උකුස්සා අවධානය. දැන් අද දෙරණ සිව් දෙස. අම්බත්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සැමට සහන වැඩසටහන යටතේ තිස්සමහාරාම මාකම ජනසුවේ ප්‍රජාජන ව්‍යාපෘතියට අවශ්‍ය රුපියල් 27,76,000ක මුදලක් නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පරිත්‍යාග කරනු ලැබුවා. බදුල්ල පස්සර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙක් ඊයේ මේ ගමුව ඒත්තුකාල මූදේ දියනාමින් සිටියේදී රළපහරට හසු වූ අතර එහිදී ඔවුන්ගෙන් දෙදෙනෙක් බේරා ගැනුණු අතර අනෙක් පුද්ගලයාගේ මෘතදේහය අද මීගමුව වෙරළේ තිබී සොයාගත්තා. අද මීගමුව වෙරළේ තිබී සොයාගත්තා. වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිසිය විසින් තිරෝධ රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 7ක් සමගින් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට අතර මාබෝල වත්තල ප්‍රදේශයේදී වෙළඳ ස්ථානයක් මුවාවෙන් පැවති ස්ථානයක තිබී තවත් කේරළ ගංජා කිලෝ 78ක් හමු වූ අතර සියල්ලෙහි වටිනාකම රුපියල් ලක්ෂ 55ක් වන බවයි පොලිසිය පවසන්නේ. මේ අතර වත්තල හුණුපිටිය ගුණානන්ද මාවතේදී හිරොයින් මත්කුඩු පැකට් 27ක් සමගින් යුවලක්ද කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. මුතුරාජවිල සිට කොටගල කණජතෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය වෙත පෙට්‍රල් ලීටර් 33000ක් ප්‍රවාහනය කළ බවසරයක් හැටන් කොළඹ ප්‍රධාන අබරණ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක වැසියන් හැකරැල්ලන් නිසා ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ මෙම හැකරැල්ලන් නිසා තමන්ට පානීය ජල අවශ්‍යතා පවා ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවයි. කැලණිය තොරණ හන්දියේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් අසල නවතා තිබූ මෝටර රථයකින් ලැප්ටොප් පරිගණකයක් සොරගම් කරන ආකාරය හා ඊට දින කිහිපයකට පෙර එම ගොඩනැගිල්ල පින්තාරු කිරීමට රැගෙන විත් තිබූ තීන්ත බකට් දෙකක්ද කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක වෙලෙස සටහන්ව තිබුණා. ආසියානු යොවුන් ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත් වුණා. ඒ ඇෆ්ගනිස්තානයේ යොවුන් පිළ ලකුණු 61කින් පරාජය කරමින්. දැන් ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ කණ්ඩායම අතර අද පැවති දෙදින පුහුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ නිමවන විට කඩලු 6ක් දැවී ලකුණු 411ක් රැස් කරගෙන සිටියා. මෙහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙක් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශන නිමවන්නට පත් වෙනවා. සුබ රාත්‍රියක්.
24/7.